සුබ සන්ධ්‍යාවක්. ඔන්න අපි ඔබ හමුවෙන් ඇවිත් පුංචි ප්‍රමාදයක් සිදු වුණා. මාසයේ අවසාන නිසා 30-31 වෙනකොට ඩේටා කියන જાතිය පිළිබඳ ගැටලුවක් එහෙම ඇති වෙනව දන්නවා ඇතිනේ. අද මට ප්‍රශ්න පත්‍රයක් ලැබී තිබෙනවා. ඒක ගැන තමයි මම අද කතා කරන්න කල්පනා කරන්නේ. එහෙනම් සවන් දීගෙන ඉන්න. සරල ප්‍රශ්නක් තියෙනවා, කමක් නැහැ. ඒවට උත්තර දෙමු. ඉතින් දැනගන්නත් අවශ්‍ය ඇති. 1. ස්වාමින්වහන්සේ මතකයේ ඇතිවන්නේ උපාදානය නිසාද? මතකයේ ඉතින් බුදුරජාණන් වහන්සේටත් තිබුණානේ ජීවිත අවසානයේ දක්වා. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 උපාදානයෙන් මිදුණානේ. ඒ නිසා මතකයේ සහ උපාදානයේ කියන එක වෙනසක් තියෙනවා. උපාදානය කියන එකේ තේරුම යලි හට ගන්න හේතුවක් වශයෙන් පුනර්භවයට හේතු ඉතුරු වෙන එක. තණ්හා මාන දිට්ඨි වශයෙන් අරගෙන. ඒක තණ්හානුසේතර වීමක්. මතකයේ ඉතින් ගාථා හැමත් මේ පාඩම් කරගත්තාම මතකෙ හිටිනවා. ඊට පස්සේ කියන්න ගත්තාම කොහෙද බෙලෙනවද දන්නේ නැහනේ. එඳා මතකයේ හැම දෙයකම අදාළ දෙයක්. නමුත් උපාදානය කියන එක ලෝභ දේශ මොහ මූලිකට ගත්තා වූ සංසාරික බැඳීමක්. ජීවිතය තුලත් එහෙමයි. ජීවිතෙන් එහා පැත්තටත් පුනර්භවය හටගන්නේ මේ බැඳීම නිසා කියන එක තේරුම් ගන්න. ස්කන්ධ පංචකය තුල මුලා වීම නිසා ඇතිවන ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක පැහැදිලි කර දෙන්න. ඔක්කොම බණ ටිකේ ඇතුලේ තියෙනවා. ස්කන්ධ පංචකය මුලා වීමට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය තුල පව් හේතු ඉතිර වෙනාට කියනවා අපුඤ්ඤාවි සංකාර කියලා. පංච උපාදානස්කන්ධේ පාවිච්චි කිරීමෙන් පින් හේතු ඉතිර වෙනවට කියනවා පුඤ්ඤාවි සංකාර කියලා. පංච උපාදානස්කන්ධය තුළ ධාන හේතු ඉතිර වෙනවට කියනවා අනිජ්ජාවි සංකාර කියලා. එතකොට ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති විපාක ඇති වෙන ආකාරයෙන් පැහැදිලි කරන්නේ. ප්‍රවෘත්ති විපාක කියන්නේ මෙලොව වශයෙන්. මෙලොව වශයෙන් පව් වැඩ කළොත් එහෙම අපහාස උපහාස ඉර දරුවම් හම්බ වෙනවානේ. මෙලොව වශයෙන් යහපත් දේවල් කරොත් එහෙම ඒකට මිනිස්සු ප්‍රශංසා කරනවානේ. මෙලොව වශයෙන් ලෞකික ධානයක් හදාගත්තොත් එහෙම කෙලෙස් යටපත් කරගෙන ඒ අර ඉබ්බා කටුව ඇතුළේ රිංගුවා වගේ ලෝකේ අමතක කරලා ඉන්න පුළුවන් සමාධිය ඇතුළු. ප්‍රතිසන්දියේදී පපුඤ්ඤාවි සංකාරයෙන් පවෙන් පරලෝ යාම ඒකේ අදාළත්වයට අනුව සතර අපායෙහි කොටසක්. පුඤ්ඤාවි සංකාරයේ අඩු පින, මධ්‍යම පින, ඉහළ පින අනුව මිනිසුන් අතර දුගතිගාම දුප්පත් වීම, මිනිසුන් අතර භවෝග සම්පත් හිමීම සහ දෙවියන් අතර ඉපදීම. ඒ ප්‍රතිසන්දි විපාක. ධාන කියන මට්ටමේදී ලෞකික ධාන වර්ග දෙකක් රූපාවචර අරූපාවචර දෙකෙන් එකකින් පරලෝක ගියාම රූපාවචර බඹතල අරූපාවචර බඹතල. එතකොට සම්පූර්ණයෙන්ම සංසාරයේම කර්ම විපාක. පංච උපාදානස්කන්ධේ විපාක තමයි සංසාරය කියන්නේ. ඒ සංසාරයක් හදන්න නැති වෙන්න උපාදානෙන් මිදෙන්න ඕන අපි. එතකොට සංසාරයක් හැදෙන්නේ නැහැ. ඒක ඉතින් නැති තැනක් එහෙම නෙමෙයි. සංසාරේ කොහෙ ගිහිල්ලා ආපහු ආවත් නැතෙන්න එනවා මිදෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නූපන් නොහටගත් හේතුවකින් පහටගත්තේ නැති ඒ ඇත්තේය. මහණෙනි ඒ නැත්තේ නම් මිනිස්සුන්ට දුකින් මිදීමක් නැත්තේය. ඒ ඇතිකල් නිසා දුකින් මිදීමක් ඇත. ඒකට මේ දුක ගැන හොයලා ඔබ දුකට කැමතිද? ඒයින් මිදෙන්න කැමතිද? එහෙනම් දුකින් මිදෙන්න හැටි බලන්න. එතකොට ඔය අර සාමාන්‍ය මට්ටමින් ඔය නිවන කියන වචනේ තේරුම් ගන්න අමාරු නිසා හැම කිව්වේ. ඒ නිසා අර දුකින් මිදෙන්න බලන්න. මිදෙනකොට ඒ ඇත්තය කියලා අදාලා වූ ඔය කියන ලෝකෙත් එක්කලා ගැටුමක් ඇති කරගන්න නැතු කොක්කක් ගන්න නැතු වෙන පොරොන් සැනසීම හම්බ වෙයි. ඒ නිසා සංසාරය කියන්නේ මොකද්ද? පව් එකතු කිරීම සාරයි, පින් එකතු කිරීම සාරයි, ධානය එකතු කිරීම සාරයි. සාරණං යනෝ ගමන. සංසාරයට එරෙහිව තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ තියෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයට. 3. කෙනෙක් අසඤ්ඤ තත්ත්වයටපත් වෙන්නේ කුමක් නිසාද? කුමක් කිරීමෙන්ද? අසඤ්ඤතලයේ උපදිනවා කියා ආසයත. සංඥා නිරෝධ කිරීම හෝ වීම මේ අතර සම්බන්ධයක් වේද? විස්තර සමග පැහැදිලි කර දෙන්න. හොඳයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක. ඒ අයටත් හොඳයි අනිත් අයටත් හොඳයි. නමුත් මේ සංඥා නිරෝධය සහ අසඤ්ඤ කියන වචනවල තේරුම වෙනස් කාරණයක් තේරුම් ගන්න. ඔය බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සලා කැලේට ගිහින් භාවනා කරපු අය පළවෙනි උපදවගත්ත කටසියට කියන්නේ ලෞකික ධාන රූපාවචර කියලා.
එතනින් එහා පැත්තට උපදිනවට තමයි ආකාසන්නංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා අන්න අසඤ්ඤ කියන්නේ සංඥාවට ගන්න බෑ කියන එක. කියලා හිතන එක අසඤ්ඤ. එතකොට ඒ බුදු සමයෙන් යන පාර නෙමෙයි. කෙලෙස් යටපත් කරන යන පාර. ඒවා ධර්මයේ දන්නේ නැතුව චතුස්සත්‍ය දර්ශන අවබෝධයෙන් තොර කෙලෙස් යටපත් කරන සමාධිය නිවන කියලා හිතාන ගියාම හමු වෙන දේවල්. බුදුන් වහන්සේ ලෝ පහළ වෙලා මේ පාරවල යන්න කිව්වේ නැහැ. ගිහින් ඉන්නවා නම් තිලකුණු වලලා ඒක ඉවර කරගන්න කිව්වා. බුදුන් වහන්සේ පහළ වෙන විට මේ ධානයක් ලබාගෙන හිටියොත් කවුරු හරි එයාට ඒ ධානය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා නිදහස් වෙන්න වදාලා ඉරුණාම එතකොට අසඤ්ඤතලව උපදින්නේ ඔබ නෙමෙයි. වනාන්තරගත වේ අරූපී ධානය උපදවා ගත්ත අරූපී ධානයෙන් කාලක්‍රියා කළොත් පමණයි. සංඥා නිරෝධ කියන එකේ තේරුම දැන් මෙතන අපි මේ අරමුණු වල මොහොතක් පාසාම හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. ජීවිත අවසානයේ නැසීම නෙමෙයි කල්පනාවක හැම අරමුණකම ඇසෙන් කරන කනෙන් නාසයට අරමුණු වල නැසීමක් තියෙනවා. නමුත් මේ නැසීමේදී අපට සාමාන්‍ය පුද්ගලයාට නසන්න බෑ. ඕකත් එක්කලා අපි ඇලිලා ගැටිලා අවසන් කරන්නේ. ඇලී ගැටි අවසන් වීමේදී අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. මේකට තමයි අපි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානය කුසල් සිද්ධ වෙනවා නැත්නම් සතර හදනවයි කියලා කියන්නේ. අන්නේ සසර හදන්න නැතුව මේ මොහොත නිරෝධ කරන එක තමයි බුදුසමේ භාවනාව නැත්නම් ස්කන්ධ පංචකේ නිර්වශේෂ නිරෝධය කියන්නේ. නිරෝධය කියන එකේ තේරුම මේක අනාගත ඵලයක් උපදින්න ඉතුරු නොවි අවසන් වෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට ඒ නිසා අර පෙන්වන අසඤ්ඤ තල කියන එක අත්කලමතානියකට අදාළ කාරණයක්. මෙතන අපට නිරෝධය දකින්නවා කියන එක විදර්ශනා භාවනාවේදී අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න උපාදාන නොවි අවසන් වීමට කියන නමක්. ටිකක් ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න අපි ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා දේශනා මග. මේකේ අපි උගාක් විස්තර කරන්න කාලය ගන්න නැති නිසා. 4 දුෂ්කර ක්‍රියාවේදී කලේ ශරීරයට දුක් වීමක්. එය අත්කලමතාන යෝගේ නොවේද? ඔබ වහන්සේගේ විස්තර කිරීම අනුව සංසුන් සමාධි වැඩිම එලෙස හඳුන්වන්නේ. ඉතින් පාසල් යන කාලේ මමත් ඉගෙන ගත්තා ශරීරයට දුක් දීම අත්කලමතාන යෝගේ, ශරීර සකමස්කල්ගාන යෝගේ කියලා. නමුත් මේ මංගල ධර්ම දේශනාවේ මොකද්ද කරලා තියෙන්නේ? gedara hitapu indriya gochara sapa indina ay කාමසකල්ලිකාන යෝගින් කරලා කැලේට ගිහින් ධානය වඩපු ඔක්කොම අත්කලමතාන යෝගින් කරලා. ඒ කියන්නේ 아무ත් මැදුම් පිළිවෙතක්. බුදුන් වහන්සේ දේශනා අර දෙකම නෙවෙයි. ඒ සංසුන් සමාධියක් තිබුණට බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය තුලින් Nirodha දැකලා නෙවෙයි ගියේ. ඒකෝට ඒ සමාධියෙන් සමාධිය ආයතනයක් බවට පත් වෙලා මම බවට පත් වෙලා ඒකෙන් කාලක්‍රියා කරනවා. ඒ නිසා මේ ශරීරයේ දුක් දීම කියන වචනේ විභාගයට ලියන්න ගත්තට කමක් නැහැ. අපි ධර්ම මාර්ගය යන්න ඕන නම් මේ අත්හල යුතු අන්ත දෙක කියන එකේ තේරුම ඕකයි. මේ දෙකේම අන්තයක් තියෙන්නේ. මේකේ කාමයේ මම කොට ගැනීම, අරකේ ධානයේ මම කොට ගැනීම. ඒකයි අන්ත කියන එකේ තේරුම. මේකේ කාමයේ මම කොට ගන්නවා. එතකොට කාම උපාදාන. අරකේ ධාන මම කොට ගන්නවා. එතකොට ditthi උපාදාන. එහෙම නැත්නම් මේකේ කාම ලෝකෙට බැඳෙනවා. අරකේ රූපී අරූපී බම්තොලට බැඳෙනවා. ඒකයි ඒ අන්ත දෙක කියවේ යන්නේ ඒකයි. සාමාන්‍ය මට්ටමේ නෙමෙයි මම මේ කතා කරන්නේ. දරුවන්ට හොයි විභාගයට ලියන්න එහෙම පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් අපි මේ නැතදී මම ධර්ම දේශනාවකුත් කළා මේ පසුගිය දවසක ඇසල පොයි නිමිත්තෙන් මම හිතන්නේ ජූලි 24 වෙනිදා වගේ දවසක ওই දෙක වවණක් පැහැදිලි කළා. නිවනින් පසු උපතක් නැතයි සිතීම මිත්‍යා දෘෂ්ටියක් බවත් නූපදින්නේ කාමාවචර බව පවණක් බවත් එක් ධර්මදේශනාවක් අසන්ට ලැබුණේ මේ පහදා දෙන ලෙස ඉල්ලමි රහතන් වහන්සේ හරි උපදීද මේක මේ මට මේ මතක් වෙන්නේ නැහැ මේ මොහොතේ මේ සූත්‍රේ නම මේ වචනවල අර්ථ මීට වඩා වෙනස් ආකාරයෙන් තියෙන්නේ. නිවනින් පසු පොතක් නැතයි හිතීම මිත්‍යා දෘෂ්ටියක් බවත් උනූපදින්නේ කාමාචර බවල පවණක් බවත් කිවනම් ඒක නෙමෙයි අර්ථ සිද්ධිය. ඔය කියන සූත්‍රේ පවතින්නේ මේ මෙතනින් මේ නිවනින් පස්ස සත්‍යය ඉවරයි කියලා ඒවා කියලා අදහසක් තියෙන්නේ. බුදුදහම සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යයේ හිටියද නැ ඉවර වෙන්න. මේ අපි මේ සත්ව කතාව කතා කරන එකේ හේතුඵල න්‍යායක් කරුණාම එක්කෙනාට වෙන් වුණා වූ
ආත්මයක් නැති බවනේ කතා කරන්නේ. සත්වෙක් හිටියද? නැහැ. එහෙනම් සත්පුද්ගල දෘෂ්ටි අතහැරීමක් කරුණාම ඊට එහා කතාවක් නැහැ. මේක සූත්‍ර දේශනාවක තිබෙනවා. මම මේක මේ ටිකක් පැහැදිලි කරන්නම් ටිකක් කල් වෙලා අරගෙන මොකද මම ටික කියවලා තියෙනවා. නමුත් ඒක කාලේ මදි ගන්න. ඒ නිසා මේ අපිට මේක නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ ජීවිතයේ ඔබේ ගත කරන ජීවිතයේ කාම්කට්ලු ගැටලු තියනවද මොනවා හරි? ඒක නැතුව ඉන්න කැමතිද? ඒ ටික අයින් වෙනකොට තියෙන තත්ත්වයක් හම් වෙයි. ඒක බුදුන් වහන්සේ වදාරන්නේ නූපන් නොහටගත් එය ඇත්තේය. යම් හේකින් මේ නැත්තේ නම් මිනිස්සුන්ට දුකී මිදීමක් නැත්තේය. ඒ නූපන් නොහටගත් හේතුකින් හට නොගත්තේ ඇති කල්ලි මිනිසාට දුකින් මිදීමක් ඇත්තේය. ඒ අපට කතා කරන්න පුළුවන් දෙයක් මේ අසංකත දෙයක්. සංකත කියන්නේ අපට හේතුපත්‍යයෙන් හටගත් වශයෙන් ගන්න බෑ. නමුත් අපිට මේ ලෝභ දේශ මොහ ෂේ වුණොත් ඒක ඇති බව දැනෙයි. එහෙමයි දැනගන්න තියෙන්නේ. යරුණහම මේවා ලාමක වර්ගයේ කතා මට මතක නැහැ කේමකද මොකද්ද ඔන්න ඔය වචන තුනක සූත්‍රයක් තියෙනවා මේ සංයුතනිකායේ ඒක මම මාධ්‍යක හෝ නැත්නම් ඔබට ඉදිරි දවසක පැහැදිලි කරන්නම්. එතකොට දිහා ගන්න පුළුවන් වේවි. නත්ති ඉදානි පුනබ්බවෝ. දැන් පුනර්භවයක් නැත. එහෙම නැත්නම් සසර ගමන කෙලවර කිරීම කියලා. සසර ගමන නෙමේ ගමන තියෙන්නේ අවිද්‍යාව තුළනේ. සසර ගමන තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියන්නේ. එතකොට ඒක තේරුම් ගන්න ඕන මේ අපිට දැන් සත්වයක් ඉන්නවා එයා යන්න කැමති වුණාට සත්වයක් ඉන්නවා කියන දෘෂ්ටිය අතහැරෙනකොට ලැබිච්ච නිවීමක් නේ තියෙන්නේ. ඒක නැති තැනකුත් නෙවෙයිනේ. නමුත් ඒ සතෙක් නෙවෙයි. මතක තියාගන්න. 6. කිසියම් විටක කාමසුගතියක හෝ කාමදුගතියක හෝ රූපී අරූපී බමතලයක හෝ කිසිම මෞකුසක උපාදානයක් අපේක්ෂා නොකරන විටකදී උපතක් වෙන්නේ නැති සමහර විට වර්තමාන අරමුණු තුළ ජීවත් වීමේදී මේ භවයේදී උතුම් සෝවාන් ඵලයටපත් නොවන කෙනෙකුගේ ඊළඟ භවයේ සකස් වන්නේ කුමන ආකාරයෙන්දයි පහදා දෙන්න. ඉතින් මේ කියන වචන වලින් කතා කරන අදහසක් නැති වුණාට ඒ අදහසින් නෙමෙයිනේ මේ කාම භවයේ හෝ අපායේ උපාදානය යන්නේ අදහසින් නෙමෙයි. පාපේ උපාදානෙන්, පිනේ උපාදානෙන්, ධානයේ උපාදානෙන් අදහස තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ යන්නේ ඒකෙන්. එතකොට දැන් මෙතන මේ කතාව සෝවාන් ඵලයටපත් නොවන පුද්ගලයා කියන්නේ පෘථග්ජනයා. පෘථග්ජනයාට එහෙනම් gedara නම් ඉන්නේ පෘථග්ජන සමාජයේ නම් ඉන්නේ පව්පින් දෙක සිද්ධ වෙනවා. කැලේ නම් ඉන්නේ ධාන කුසල් සිද්ධ වෙනවා. ඒ අදහසක් නැති වුණාට අර අනුසය කියන හේතුවනේ ඒකේ ඵලෙනේ හටගන්නේ. ඒ නිසා තමන් වැඩිපුර භාවිතා කරන්නේ පාපේද එනම් පාපේ උපාදානය සිද්ධ වෙනවා. උපාදානය කරගන්න නැහැ කියවට හරියන්නේ නැහැ. මේක අත සෝවාන් ඵලයටපත් නොවන පුද්ගලයා කියන පෘථග්ජනයාගේ පෘථග්ජනයා සංසාරෙම මොකද කළේ අරමුණේ ඇලෙන ගැටෙන හේතු ඉතුරු කරන එක. ඒ නිසා බලාපොරොත්තුවක් නැති වුණාට එහෙනම් දැන් අපි කියමුකෝ බුදු සමයේ පෙන්වන පුනර්භවය අනිත් ලෝකේ ඉන්න ආගම් වල විශ්වාස කරන්නේ නැහැ. ඉතින් විශ්වාස කරන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට පව් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඒගොල්ලන්ට ආධ්‍යාත්මික ආයතන හයෙන් මනෝලෝකයක් හැදෙන්නේ නැද්ද? ඒගොල්ලෝ මරණයට අකමැති වෙන්නේ නැද්ද? අන්න එහෙමයි. ඒක තමන්ගේ මේ අර පුන්නසේනිය කතාවේ නම් ගවයෙක් වගේ හිටියම ගවයෙක් වෙනවා කියලා පෙන්නලා තිනවා. ඒ වගේ අර උපාදානයේ මේ කතා කරන්නේ මේක තමන්ට බාහිර බලාපොරොත්තුවක් නැති වුණාට කිසියම් ආකාරයක තමන් මේවැ උපාදාන වෙනවනේ ජීවත් වෙනකොට. පවෙන් පිනේ. එතකොට ඒ උපාදානයේ අනාගතේ සංසාරය කියන්නේ. අප්‍රාර්ථනා නොකලත් අපේක්ෂාවක් නැති වුණත් ඒකේ අනාගතේ ක්‍රියාත්මක වෙනවා. ඒකනේ මේකෙන් ගැලවෙන්නනේ බැරි තියෙන්නේ. ගැලවෙන්න තේරුම් ගන්න ඕන. ඇවිදින්න මහන්සි වෙන්න ඕනේ නැහැ. කොහොමත් ක්‍රියාත්මක වෙනවා හතර ගමන කියන එක ඕන කෙනෙකුට. ඒක අනන්ත සංසාරේ අගමුල නොපෙනෙන සංසාරය කියන වචනයක් පාවිච්චි කරන්නේ ඒකයි. අපි ඊළඟට යමු. දෙවියන් වී ඉපදෙන අය ජීවිත කාලයේම දිව්‍ය සැප උපාදාන කරගෙන සිටින නිසා මරණාසන්න චිත්තයේදී නැවත සතර අපායට හෝ මිනිසත් භවයට පැමිණෙන්නේ කෙසේද? මරණාසන්න චිත්තයේදී වුණු පුරුදුක දිව්‍ය තලය තුලම උපාදානය නොවේද? එසේ නොවීමට හේතුව ඔවුන් අවසන් වූ සිතේදී ගැටීමද? නෑ මෙහෙමනේ. දැන් දෙවියෝ බවට පත් වෙන්නේ මිනිස්සුනේ. මිනිස්සයා කියලා කියන්නේ පෘථග්ජනෙක් නේ.
පින් විතරක් නෙමෙයි ඔහු පවුත් කරලානේ තියෙන්නේ. එතකොට දැන් මේ පව යට වෙලා පින ඉස්සර වීමනේ දෙවියන් බවට පත් වීම කියලා කියන්නේ. එතකොට දෙවියන් චුත වෙනවා කියන්නේ පින ඉවර වීම. එතකොට අවශේෂ වුණා උපාපේ. පව ඉස්සර වුණොත් පින යට වෙනවා. අපාගත සත්‍යයට පව යට පින ඉස්සර වෙලා පින යට වෙලා. නමුත් ආපහු පව ඉවර වෙනකොට පින මතු වෙන්න පුළුවන්. දෙවියන්ට පින ඉවර වෙනකොට සාමාන්‍ය පුණ්‍ය කර්මෙන් මෙහාට එන්න හෝ නැත්නම් ඉතුරු වෙච්ච පාපයක් තුලින් ප්‍රතිසන්දියක්. ඒ දිව්‍ය ලෝකයේ සැපත කියන එක පින ඉවර වීමක් නෙවෙන්නේ උපාදානය කරන් හිටියට. ඊට එහාට තියෙන අනුසය තුලින් ප්‍රතිසන්දිය හම්බ වෙන්නේ. එහෙමයි තේරුම් ගන්න ඕන කාරණාව. ඒක ඉතින් ඔය විමානවත් උපේතවත් වල හරියට පැහැදිලි කරලා තිබෙනවා මේ ඒ එතනින් යන්න ඉන්න තැන පිළිබඳව උන්ට පේනවා කියලා. පව් පින් ඉවරයි දැන් පව් තැනකට යන්න තියෙන්නේ කියලා දෙවියෝ සමහර අය කිව්වයි කියලා. සමහරු මවකුසකට එන්න පුළුවන්. ඒක ඉතින් අර අල්ප පින, මධ්‍යම පින, ඉහළ පිනනේ දෙවියන් බවට පත් වෙන්නේ. තව මධ්‍යම පින, අල්ප පින නැත්තම් පාපේ ඒවට අනුව ප්‍රතිසන්දියක්. එහෙමයි. විඥානයේයි දෙයක් නිට්ටයව නැත. එවිට මෙරි මෙරි ඉපදෙන මෙම අවසාන විඥාණයට මරණාසන්න චිත්තේදී තවත් භූමියක් උපාදාන වන්නේ කෙසේද? ඒ කුණ්ඩල්ලෙකු එක් තැනක අතහැර තවත් තැනකට අල්ලා ගැනීමක් හා සමාන වේද? මේ පටිච්චසමුප්පාදයේ අනුහා චුතිසිත අනුව පහදා දෙන්න. ඒ කුණ්ඩල්ලාගේ කතාව ගන්න එපා. ඒක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. ඒක මෙහි හදපු එකක් කවුරු හරි. ඒකේ කුණ්ඩල්ලා මෙහි ඉන්නවා මුල පැත්ත අතහැරලා අග පැත්තට කුණ්ඩල්ලා යනවානේ. කුණ්ඩල්ලා මෙහි අතහැරියට එතෙන්ද යනවා. එතකොට අපි ඒකෙන් ගන්න අර Hindu දහමේ නැත්තම් පුනරුත්පත්ති උත්සාහ කරන මෙහි හිටපු කෙනෙක් යනවා කියන එක. එහෙම නෙවෙයි ඒක ගන්න ඕන. විඥානයයි දෙයක් නිට්ටයව නැහැ. නිට්ටයව නැහැ කියන එකේ තේරුම අනිත්‍යයි කියන එක නෙමෙයි. විඥානය කියන්නේ ඇහැට හම්බ වෙන රූප අරමුණ වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් කරන ආකාරය දැන ගැනීම සහ නැතිවීම. විඥානය කියන්නේ හටගෙන නැති වෙන දෙයක්. නමුත් විඥාන උපාදානය කියන එකේ තේරුම අර උපාදානය කියන වචනේ සසරට ඇලීම සිද්ධ වෙනවා. එතකොට මරණාසන්න මොහොතේ ගැන කතා කරන්නේ නැතුව මෙහෙම ගන්නකො. ඔබ දවල්ට හැන්දෑවේ කල්පනා කර කර ඉන්නවා. දරුවෙක් ගැන හරි මල් පූජාවක් ගැන මොකක් හරි මේ බාහිර ලෝක ගැන කල්පනා කර කර ඉන්නේ. ඇස් දෙක පියාන කල්පනා කරගෙන ඉන්නවා. දැන් ඒ කල්පනාවෙන් නිින්දට යනවා. දැන් දරුවෙක් ගැන නම් දරුවගේ අනාගතය ගැන ඊට පස්සේ හිණ පේනවා. මල් ගැන කතා කරන මල් පූජා කරලා කඩාගෙන විහාරයට යනවා. අර එතකොට අර මේ ක්‍රියාවේ ඉදිරිඵලෙ නේද අර සීන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. නිින්ද යනකොට මතක තියාගන්න නිින්ද යන ගමන් ඇහැරුණොත් එහෙම එකපාරට මේ හිත හිතා හිටපු එක ඔස්සේ යනවා දැනෙනවා නේද? අන්න ඒ වගේ මේ චිත්තවිලි වල පහළ වීමේ කෙලවරක් නැති එකනේ තියෙන්නේ. අවසාන චුතිසිතේටත් අපි ඉවර කරලා නැහැ. තව අපිට ගොඩක් වැඩ තියෙනවා පුතග්ජනයට. ඒ නිසා ඊළඟ ඒකට අදාළ උදාහරණයක් වශයෙන් ගත්තේ මල් කඩන්න ගියොත් පූජා කරනවා. දරුවා නාවන්න ගියොත් දරුවා ඊට පස්සේ සබන් ගන්නවා. නැත්නම් දරුවා දියුණුවට කටයුතු කරනවා. අන්න එහෙම ඒ ස්වභාවික පැවැත්මක් සිද්ධ වෙනවා. දැන් මේ බාහිර ලෝකේ නෙවෙයිනේ නිନ୍ଦ කියන්නේ. අපි බාහිර ලෝකේ අපි කතා කරමින් ඉන්නවා. නිନ୍ଦ කියන්නේ වෙන ලෝකයක් ඇත්තම කියනවා නම්. මේ බාහිර ලෝකේ ඉරහඳ මොකකුත් නැහැ. අනිත් කට්ටිය හම්බ වෙන්නෙත් නැහැ. නමුත් Tamanට අදාළ ලෝකයක් නැද්ද? ඒ කියන්නේ මේ පස්දොර පාවිච්චි කරලා සිතේ ඉන්ද්‍රිය ආලෝකයක් හදාගත්තම අධ්‍යාත්මික ආයතන කියන්නේ ඒකනේ. ඒක තුළ මනෝලෝකයක් තියෙන නිසානේ මේ අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සේරම තියෙන්නේ. සිතවිලි වල ලෝකයක් තියෙන නිසානේ. ඒකනේ අධ්‍යාත්මික ආයතන ශූන්‍ය වුණාම වුණොත් එහෙම කෙනෙකුට යන්න සතරක් නැහැ කියන වචනයක් ඔය ත්‍රිපිටකයේ ධර්මවල සඳහන්ලා තිබෙන්නේ. අපිට ඒ හදාගත්ත ලෝකේ තියෙන නිසා තමයි හීනයක් තියෙන්නේ, නින්දක් තියෙන්නේ. ඒ වගේම තමයි පරලෝ යන විටත් ඒ ලෝකෙ හිස් වෙන්නේ නැහැ. පටිච්චසම්පාදය අනුව චුතිසිත අනුව පහදා දෙන්න පටිච්චසම්පාදය අනුව පහදා දෙන්න මං හිතන්නේ මෙහෙම කාලේ මදි ටිකක් ගැඹුරු කාරණයක් ඔය කියන කාරණා වලින් තේරුම් ගන්න චුති කියන්නේ ජීවිතයේ අවසන් පහළ වෙන සිත. නමුත් ඒක දැන් එතන මම අර කිව්ව විදිහට ගන්න මරණාසන්න කල්පනා කරන්නේ දැන් අද නිින්ද යන හැටි. නැත්නම් හෙට නිින්ද යන හැටි. මේ ලෝකෙන් අවසන් වෙන එක තමයි චුතිචිත. උදාහරණයක් වශයෙන් විතරයි නිින්ද යනකොට මේලෝ ඇහෙන් කනෙන් නාසයෙන් ගන්න අරසන් අරමුණ චුතිසිත. තව මොහොතකින් ඇද්දෙන්න පිවෙනකොට හරේ මේ පුද්ගලයා මොකක් හරි වැඩක්. ඒ ප්‍රතිසන්දි ලබලානේ. චුතියට අනතුරු අන්න ඒ වගේ ඒක නෙමෙයි ඇත්ත සිද්ධිය. ඒ වගේ එක ඉවරයක් නැහැ. 8 සැප වේදනා හෝ දුක් වේදනා නොවන උපේක්ෂා සහගත අරමුණු විදර්ශනා කළ යුතුද?
එසේනම් මෙම අරමුණු හඳුනාගෙන විදර්ශනා කළ යුතු ආකාරයේ පහදා දෙන්න. සැප වේදනා හෝ දුක් වේදනා නොවන උපේක්ෂා සහගත අරමුණු විදර්ශනා කළ යුතු එසේනම් දැන් මෙතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මේ මොකද්ද මේ විදර්ශනාව නැත්තම් භාවනාවෙන් කියන්නේ? දුක හේතුව නැති වූ තැන. දුකට හේතු නැති කිරීමනේ. ඔබට දුක් තියෙන්නේ මොනවද බලන්න ඉස්සර වෙලා. ඉස්සරලා දැනෙන ලොකු දේවල්. ලොකු දේවල් අයින් වෙලා යනකොට තමයි උපේක්ෂාව ලොකුට අහු වෙන්නේ. එතකල් ඒ ගැන හිතන්න ඕන දැනට Tamanට තියෙන ලොකු දැවිලි තැවිලි ගැන බලන්න. ඒවා කුඩා වෙනකොට තමයි අරවත් ලොකු වෙලා පේන්න ගන්න. නැත්නම් ඒවා තියෙන බව තේරෙන්නේ. එහෙම නැතුව අපි මේ දුකක් නැතුව ඉන්නනේ බලන්න. ඉතින් උපේක්ෂාවේ දුකක් නැත්නම් අපි සැප දුක් දෙක ඉස්සලා වෙන තමයි මේ විඳින දුක් වේදනාවන් පැත්ත අයින් කරගන්න බලන්නකො. ඒක තව ටිකක් එහාට තේරුම් ගන්න පුළුවන් වේවි. උපේක්ෂාවෙත් මමත්වයක් ඉන්නවා කියන එක. එතකොට ඒක ඒ තැනට සංසුණුනහම ඊට පස්සේ හදන්න පුළුවන් වෙයි. තමන්ට තියෙන ලොකු දේවල් තමයි ඉස්සරලා පේන්නේ. ලොකු දේවල් තමයි ඉස්සරලා හදන්න ඕන කමක් තියෙන්නේ. නමේ පංච උපාදානස්කන්ධය තුළ ලෝභ දේශ සිතුවිලි උපාදානය වීම තේරුම් ගැනීමට තරමක් දුරට හැකි අතර මෝහය උපාදානය වීම ඊතරම් පහසුවෙන් තේරුම්ගත නොහැකිය. මෝහ සිතුවිලි හඳුනා ගැනීමට ක්‍රමයක් පවතීදයි පහදන්න. මෝහ කියන පදේ ගමේ තියෙන භාෂාවෙන් තේරුම් අරන් තමයි මේ ගැටලුව තියෙන්නේ. මේක මෙහෙම තේරුම් ගන්න වෙනවා. මේක තියෙන්නේ ලෝභ දේශ මෝහවල ලෝභ මෝහ සහ දේශ මෝහ. ලෝභ කියන්නේ ඇලීම. ඇලීම මමත්වෙන් ගැනීමට මෝහ කියන්නේ. දෝෂ කියන්නේ ගැටීම. ගැටීම මමත්වෙන් ගැනීමට මෝහ කියන්නේ. එතකොට එහෙනම් මම වෙමි යන මුලාවටයි මෝහය කියන්නේ. එද මට බැන්නහම රිදුනා. ඒ බාරගත්තා. මට බැන්නයි කියලා බාරගත්තා මම. ප්‍රශංසා කළාම බාරගත්තා. අනේ විදිහට ඒකටයි මම වෙමි යන මුලාව කියලා කතා කරන්නේ. එතකොට දැන් මාර්ගයේ ගියාපුවම ලෝභ දේශ නැති වෙනකොට එතකොට ඒ ලෝභ දේශවල මම නැහැ. නමුත් අනාගාමී රහත් අතර ලෝභ දේශ නැති මොහයක් තියෙනවා කියන එක ස්කේමක සූත්‍රයේ බව දෙනවා. ඒ කියන්නේ ඒ මොහයක් කියන්නේ එතකොට තවත් මම කියන සියුම් මුලාවක් තියෙන එක. මොහ කියන පදේ තේරුම මෝඩකම කියන එක නෙමෙයි. මමත්වේ මම නම් වූ මුලාව කියන එක. එතකොට ලෝභය අල්ලගත්තාම ලෝභයෙන් මම හැදෙනවා. එතකොට ලෝභ මොහ. ද්වේෂය අල්ලගත්තාම ද්වේෂයෙන් මම හැදෙනවා. ද්වේෂ මොහ. එතකොටයි ගන්න වෙන්නේ. එතකොට මොහ තේරෙනවානේ. මොහ කියන එකේ තේරුම ඒ මොහොතට ආපු දෙය. ඇසට හෝ කනට හෝ නාසයට පවට හෝ පිනට හෝ ආපු අරමුණක් තියෙනවානේ. ඒකට ආපු දේ මම කොට ගැනීමනේ බුදුන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා පෙන්නලා තියෙන්නේ. සිතයයි කියනු ලැබෙද විඥානයයි කියනු ලැබෙද ඒකට එන දේ අල්ලා ගැනීමෙන් මම හැදෙනවා කියලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වලින් මම හැදෙනවා නෙමෙයි. එතකොට අර අල්ලා ගැනීමමනේ මෝහය කියන්නේ. ඉතින් අර අතහැරගෙන යන පාරේ ලෝභ දේශ අතුර හැරෙනකොට ලෝභ මෝහ දේශ මෝහ නැහැ. නමුත් තව පුංචි මෝහයක් තියෙනවා කියන එක තමයි කේමක සූත්‍රයේ සඳහන් කරලා තිබෙන්නේ අනාගාමී සරහත් අතර. නිසා මෝහ පදේ තේරුම මෝඩකම කියන ගම්බදාර්ථයෙන් ගන්න නැතුව මම වෙමි යන මුලාව. ලෝභයේදී ලෝභය මම, ද්වේෂයේදී ද්වේෂය මම. ඒක තමයි මෝහ කියන්නේ. ලෝභ මෝහ දේශ. ලෝභ දේශ මෝහ තුන මේකට එන්නේ නැහැ. ලෝභ මෝහ දේශ මෝහ තනියෙන් එන්නේත් නැහැ. අන්න ඒකෙන් තේරුම් ගන්නකො. ලෝභ දේශ මොහ තුනම කතා කළාට ලෝභ මොහ එක්ක දේශ මොහ. ඒ මොහ තියෙන්නේ මොහ කියන එකේ තේරුම ඒකෙම මොහය තියෙනවා කියන එක. තව ප්‍රශ්නයක් තියෙනවා මේ අපි යොට්ටක් ඉස්සරහට තියලා ගමු. ඒක මට විස්තර කරන්න ඕන නිසා කියන්නම් දැනට. සතර සතිපට්ඨානයේ කායගත සතියේ ලෝකෝත්තරාර්ථයේ ඊටාම් පැහැදිලිව ඔබ වහන්සේ දේශනාවක් තුළ සවන් දුන්නා. සතර සතිපට්ඨානයේ ඉතිරි අංග තුන පැහැදිලිව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න වෙලාව තිබුණොත් ගන්න ඕන ප්‍රශ්නේ කියලා අහෙන් තිබ්බා. අපි වෙලාව බලමුකෝ. වෙලාව තියෙනවා මම හිතා වෙන දෙයක් නැහැ. මේ ඉතුරු පොත් දෙකයි තව තියෙන. මේ දෙක කියලා අපි එකට යමු. මොකද ඒක ඕන තරම් වෙලා කතා කරන්න තියෙන දෙයක් ඒකයි. 11 සිතට එන සෑම අරමුණක්ම විදර්ශනා කළ යුතුද? නැතිනම් අපේ සිතේ තැවෙන ගතියක් දැනුණ විට පමණක් විදර්ශනා කළ යුතුද? අප ඉගෙන ගන්නා විට ඒට සිත යොමු වීම නිසා සිතට එන අරමුණු තේරුම් ගැනීමට අපහසුයි නේද? එස්දා අප කුමක් කළ යුතුද? මේ පුංචි පැටලීමක් තියෙන්නේ. විදර්ශනා කරන්න තියෙන්නේ මොනවද? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඒ කියන්නේ අර තැවෙන අරමුණු කාම විතර්කයේ ඇලීම. විවාපාද විතර්කයේ ගැටීම.
විහිංසාව විතරකේ එකතුව තවදුරට එහාට අවියාවිද පාවිච්චි කරන්න කල්පනා කරන එක. ඒ වදී අරුණාම මේ සාමාන්‍ය මතකයේ කාරණා නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නිසා පාඩම් කරනකොට මතක තබා ගැනීම හෝ ඒවා අතහරින්න කාරණයක් නැහැ. පාඩම් කරනකොට සමහර විට මේ ඊර්ෂ්‍යාවක් ආවොත් උත්තරයක් ලියනකොට අනිත් එක්කෙනාට පෙන්වන්න නැතුව ඉන්නකොට වෙන්නොත් එහෙම යා ලකුණු ගනී කියලා අන්න එහෙම හැඟීමක් ආවොත් ඒක ඒකයි බලන්න ඕන. විතර්කයේ කියන එක. නැතුව පාඩම් හිටින කාරණාවේ බලන්න දෙයක් විදර්ශනා කරන්න දෙයක් යන්න එපා කල්තියා. අපිට මේ කටයුත්ත ඕනෑම කටයුතු ගැනීමේදී නම් එහෙම තවත් කටයුත්තක නම් මේ තරඟකාරීත්වය තුළ අන් කෙනා පරයා යන්නට පරද්දන්න බොරු වංචා කරන්න හිතෙනවානේ. දැනටත් කරනවානේ දහම් පාසල් තරඟවල පවා කිරිච්ච කරනවා අපි දන්නවා දැක්කවවා. ඒ කියන්නේ අපිට අවංකයි කියලා කිව්වට නමුත් හිතවත්කම් මත දැන් ලැබෙන හැටි අපිට තේරෙනවා. ඉතින් අන්න ඒ තමන් අන්න ඒ වගේ දෙයක් කරනවාද බලන්න ඕනේ. ඒ ගැන බලනවා ඇරුණාම අර සාමාන්‍ය දේවල් සමහර ප්‍රශ්නයක් නැහැ. ඒ ත්‍රිවිධ විතර්කයේ තමයි විදර්ශනා තියෙන්නේ කියලා තේරුම් ගන්න. හැම එකේම කරන්න දෙයක් නැහැ. අපි මේ දුකින් මිදෙන්නනේ හදන්නේ. දැන් දුක නැත්නම් මොකටද මේකේ විදර්ශනා කරලා දුකට තියෙන එකනේ අයින් කරන්න. දුකට හේතුව නැති කිරීමනේ කරන්න ඕන. මේ ලෝභය, ද්වේෂය, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධය දුක් දෙනක් තියෙන්නේ. ඒ වේදිනේ විදර්ශනා කරන්න ඕන. නිකන් ඒව කරන්න දෙයක් නැහැනේ. දුක නැතිව තැනක් නේ හොයන්න යන්නේ අපිනේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව විදර්ශනා භාවනාව සෑම මොහොතදීම කළ හැකි දෙයක් නේද? ඒත් වර්තමානයේ අප සමාජයේ වේලාවක් වෙන් කරගෙන එම වේලාව වමනක් විදර්ශනා කරන්නේ කුමක් නිසාද? අප සමාජයේ කරන මේ භාවනාව සමත භාවනාවක් නොවේද? ඔය මේක මම කියලා තියෙන විදිහක් තියෙනවානේ. අපිට මේ ජීවිතේ හැමදාම ලැබෙන්නේ වර්තමාන මොහොත විතරයි. කොතරම් කාලයක් අපි ජීවත් වුණා කියලා කතා කළත් මේක ගෙවෙන්නේ ඔර්රෝසුවේ තත්පර භාගෙන් භාගي වගේ මේ මොහොතේ. මේ මොහොතේ තමයි මේ වරදින්නේ හා හරි ගස්සන්න දෙකම කරන්න තියෙන්නේ. එතකොට මේක තේරුම් ගත්තේ නැති අය ටික දවස් කීපයක් තේරුම් ඒකට වෙමු කරලා ඊටු ටික අතහැරලා ඉන්නවා. එහෙම අතාරින්නයි ගන්නයි නෙමෙයි මේක තියෙන්නේ. වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට දැන් මේ දොරවල් පහ. ඒ දොරවල් පහනේ අර පස් පොළට වැටෙන, හය පොළට වැටෙන ආව කිටේරි පහර කියලා කියන්නේ. මේවට හම්බ වෙන රූපයේ, ශබ්දයේ, ගන්ධ නිසා තමයි ධර්මයේ තේරුම් ගන්න ඉස්සර හදාගත්ත අතීතයේ මතුවලා ඒ අතීතයේ ක්‍රියාත්මක වෙන්නදී අවසන් කරලා අනාගතයට නොතිය අවසන් කරන එක දැන් කරන්න ඕන දෙයක් නේ. ඒ නිසා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුගල චක්කුණා රූපං දිස්සා සෝතේන සද්දං සුත්තා විදිහට දොරවල් හයම තියෙනවා. ඒ කියන්නේ අපි කරන්නේ ජීවත් වෙනකොට මේ දොරවල් හයෙන් එකක් පාවිච්චි කරන එක. ඒ මොහොතත් එක්කලා ජීවත් වෙන්න කියන්නේ ඒක නේ. ඉතින් ධර්මයේ තේරුම් නොගත්තම ලෝකෝත්තර සමාධිය තේරෙන්නේ නැහැ. සංසුන් භවයේ සමාධියක් මම ඉස්සෙල්ලා විස්තර කරේ සමාධියේ සුවේ සමානයි. නමුත් ඒ කෙලෙස් යටපත් වීමෙන් ලැබෙන සමාධිය විදර්ශනාවකින් නෙමෙයි බලෙන් වෙනත් අරමුණක් බලවත් කිරීම තුළ ලැබෙන එකක්. එතකොට ඒකේ වඩන සමාධිය මේකවත් වගේ එවිට සමත භාවනාවක් වෙනවා ඒක. විදර්ශනාවක් වෙන්නේ. ඔය බොහෝ දෙනා කතා කරන කතා අනුගත්තාම මේ තේරෙන්නේ ඒගොල්ලෝ සිත නිස්සබ්ද හුඟක් වෙලා තියාගන්න දරන උත්සාහය. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? නමුත් මේ බුදු සමයෙන් පෙන්වන්නේ එහෙම අරමුණු වෙන්නේ නැතුව ඉන්න නෙමෙයිනේ. අරමුණ විදර්ශනා කරලා ඉවර කරන්න. අරමුණ විදර්ශනා කරන්නේ නැත්නම් නැති වෙලා. ඒ තියෙනවා නම් අරමුණේ ගැටීම ඇලීම තියෙනවා නම් ඒ අරමුණේ තමයි අපට හදන්න තියෙන්නේ. අරමුණ නැතුව ඉන්න සමාධියක් උගන්වන්නේ නැහැ. ඒක තමයි ඔය අත්කලමතාන යෝගයේ සහ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ අතර තියෙන පරතරය. මේක ධර්මයක් තේරුම් අරන් යන්න ඕන එකක් නේ. බුදුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ධර්ම දේශනා 18000ක් කළේ මොකටද? ඔබ හිතනවාද ඔය නිකන් පාළුවේ ඉන්න බැරුවට කියපු කතන්දර කියලා? නෑ. සොකීය යථාවාදී තථාකාරී ගුණේ තියෙන්නේ යථා කරන දේ කියන දේ කරන. එහෙනම් දෙතිස් කතා කියන්න එපායි කියවනම් දෙතිස් කතාවක් එකක්වත් ඔය තියෙන්න බෑ. අපිට තේරුම් ගන්න බැරි ධර්ම කරුණු තියෙන්න ඕන. ඒ නිසා අපි ළඟ සිදුවෙන දෙයක් තියෙනවා. මේ සිදුවෙන දේ බුදුබණ නොතේරෙන තාක්කල් ප්‍රමාද විහාරේ. පව් කළත්, පින් කළත්, උගතෙක් වුණත්, බුද්ධිමත් වුණත්, පැවිදිලා කොහේ හිටියත් පෘථග්ජන කියන්නේ ප්‍රමාද විහාරේ. ඒක තුළ තමයි දුක රැස් වෙන්නේ සහ හතරට බැඳෙන්නේ. වෙන්න ඕන දේ අප්‍රමාද විහාරයේ. ඒක මේ මොහොතේමයි පමා වෙන්නෙත් මේ මොහොතේමයි අප්‍රමාද වෙන්නත් ඕන. මගේ උදාහරණයක් මම පෙන්නුවා ඔබට. ඔය පන්දු 300ක තරඟයක් හෝර 50 තරඟය කියලා කියන්නේ. හෝරේ යවන්නේ. ඒ වුණාට
ඕරේම යවන්නේ එක පන්දුවයි යවන්නේ. එක පන්දුවකට තමයි මුණ දෙන්නේ. ඒ පන්දුවෙන්මයි දැවි යන්නේ, ඒ පන්දුවෙන්මයි ලකුණු රැස් කරන්නේ. මේ වර්තමාන මොහොතේ අරමුණට මම මේක ගැලපුවේ. ඒ සිහියේ හිටියේ නැත්නම් මොකද වෙන්නේ? පන්දුව කඩුල්ලේ වදිනවා, නැත්නම් උඩ පන්දුවක් දී අවුට් වෙලා යනවා. සිහිය තිබුණොත් එකෙන් 4 පාරක් 6 පාරක් ගහනවා. ඒක එකම පන්දුවනේ. අනෝගේ වර්තමාන මොහොතේ එන අරමුණේ ඇලෙන්න ගැටෙන දෙයක් නැත්නම් අතහැරලා ඇලෙනවා ගැටෙනවා නම් ඒකනේ හදන්න තියෙන්නේ. ස්වභාවිකත්වයට මොන දෙන වරුණාම වෙනම සමාධියක් හදාන වෙනම ඉන්න නෙමෙයි පෙන්වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඇස් පියාණන් ඉන්නව දාරන්නේ. ඇස් අරගෙන තමයි කරන්න ඕන. ඒ නිසා ඒ වර්තමාන සමාජයේ මේ ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්මය පිළිබඳව එහෙම නැත්නම් පටිච්චසමුප්පාද නිරෝධය පිළිබඳව ඒ වගේම චතුස්සත්‍ය පිළිබඳව අර ඉස්කෝලපතේ උගන්වන සරල පාඩම ඇරුණාම ගැඹුරු අවබෝධයක් නැතුවම අනුගමනය කරන්න බෑ. එතකොට ඊට වඩා අර අයන්නවත් දන්නේ නැතුව යන්න පුළුවන් සමාධියක් තමයි සරල භාවනාවෙන් හම්බ වෙන සංසුන් බව. ඒකට ඕන කෙනෙක් යනවා. ඒ සමාධියට ඇලෙනවනේ ගියාම ආපහු. මොකද සමාධියේදී බාහිර දුක් එන්නේ නැහනේ. එතකොට ඒක නිවන කියලා හිතන් ගන්නවම නැත්නම් ඒක ඉන්න කැමති වෙනවා. ඒකත් ආයෙත් උපාදානයක් බව ඒගොල්ලෝ දන්නේ නැහනේ. අන්න එහෙම එකක් ඕකේ තියෙනවා. ඒ නිසා මේ කියන කතාව හරි සෑම මොහොතදීම කළ යුතු දෙයක් තමයි. තේරුම් ගත්ත කෙනාට. එතකොට වර්තමානයේ එහෙම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පාවිච්චි කරන්නේ අර විවේක වෙලා ඉඳගෙන අරමුණු වෙන්න නොදී ඉන්න සමාධියක් වඩන එකනේ කරන්නේ. ඉතින් ඒක තුළ සමාධියක් කරනවාම ඉන්හාට ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය අවබෝධයක් ප්‍රඥාව පෑදීමක් වෙනවද කියලා ඒකටත් වෙනම කාරණයක් තියෙනවා. ඒ සමාධිය සම්බන්ධයෙන් යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒක විමුක්තායතන කියන සූත්‍රයේ 6 වෙනියට තියෙන්නේ. ඉදිරියේදී ධර්ම දේශනාවක් අහන්න හම්බ වෙයි. මොකද ඒක 5ක් කියලා 6 වෙනි එක කියන්න ඕන. යහ කොටස් 6කින් මේ යන්න පුළුවන්. නමුත් ඒ යනකොට 5ේම එක අවබෝධයක් ලබන්න වෙනවා. නිකම්ම සමාධියෙන් හම්බ වෙන්නේ නැහැ. 6ටම අදාළ පොදු අවබෝධයක් තියෙනවා. ඒකත් ලබන්න පුළුවන් තේරුම් ගත්ත කෙනෙකුට සමාධිය තුලත්. ඒ නිසා එහෙම පැත්තක් තියෙනවා. ඒක කල් යනකොට ඉදිරියට දැමෙන සලස්සන්න. දැන් අර මහත්තුකාවට අපි යනවා ආයෙත්. සතර සතිපට්ඨානය කියන එකේ කියලා තියෙනවා මේ කායනුපස්සනාවක වේදනා චිත්ත ධම්ම තුන පිළිබඳව පැහැදිලි කරන්න කියලා ටිකක් වෙලා අරගන්න. මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ දෙක පොතේ තියෙන්නේ මම හිතන්නේ පිටු 60 70ක් 80ක් විතර තියෙනවා. ඉතින් මේකේ අපි හිතන් ඉන්නවා මේක මේ බොහොම පුංචි දෙයක් කියලා. නමුත් සතිපට්ඨානේ කියලා බැලුවොත් තේරුම් අරන් බැලුවොත් එහෙම ධම්මානුපස්සනාව මොකද්ද කියලා ඔය දැනට ඔබ මේ තේරුම් අරන් කරන වැඩෙන් කරන්නේ සතිපට්ඨානය. සරියුත් මහ රහතන් වහන්සේ කීවා ආදාරලා තිබෙනවා උන්වහන්සේගේ රටුවාවේ සතිය කියන්නේ ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවට නමක් නෙවෙයි කියලා. මේ සතිය කියන එකෙන් කෙරෙන්න ඕන මොකද්ද? ඒක තේරුම් ගන්න වෙනවා. සතිය නැති නිසා තමයි අපි සසරට අහු වෙන්නේ උපාදාන වෙන්නේ. පවතල හෝ පිනතල හෝ උපාදාන වෙන්නේ සතිය නැති නිසා. උපාදානෙ නොවෙන්නයි සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ ඕන එකකට හරියනවා මේක. අපි හිතන් ඉන්නේ එහෙමනේ උස්ම ඉහළ පහළ ගැනීම සිහිය කියලානේ. සතිය ආනාපාන සති කිව්වම. ඒක සිත අරමුණු සංසුන් කරගන්න ආරම්භක ව්‍යායාමයක් උත්සාහයක් විතරයි. මම හිතන්නේ අර දිගු ව්‍යායාම පෙළක පළවෙනි ව්‍යායාමය. නැත්තම් නැටුම් වල තියෙනනේ පද කියලා જાතියක් 15ක් 20ක් තියෙනවා. ඕකේ පළවෙනි එක උගන්වන්නේ තෙයි කියලා විතරනේ. අන්න ඒ වගේ හරක ආරම්භයක් විතරයි. තෙයි වලට එහා තෙයිකිට තෙයිතාම් තියෙනවානේ. තවත් එහාට තියෙනවා තජ්ජිත්තුන්නන්තා කියලාත් තියෙනවා. රුන්තක ජින්තක තරිකට කුන්දත් කියලාත් තියෙනවා. ඒ නිසා තෙයි වල නතර වෙන්න එපා යාට එන්න. අපි බලමු මේවා. එතකොට එහෙනම් වේදනා අනුපස්සනා. වේදනාව අනුව නැවත බලන්න ඕනේ. මොනවද තියෙන්නේ ඔබට වේදනා? සැප වේදනා, දුක් වේදනා, උප්සා වේදනා. එහෙන් හෝ කනෙන් හෝ නාසයෙන්. හරිද? එතකොට වේදනාව කියන්නේ රිදෙනව නෙමෙයි විඳිනවා. විඳීමේදී ඔබ කලේ මොකද්ද? වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව කරගත්තා. එතකොට වේදනානුපස්සනාව නෙවෙයිනේ. එතකොට වේදනාව ආත්ම. වේදනාවේ අනාත්මයට තමයි වේදනානුපස්සනා කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ලස්සන කතාවක් මම තට එහාටකින් කියන්නම් මතක තියාගන්න මේ වේදනාවෙත් තියෙනවා අධ්‍යත්ත බහිද්ධා කියලා වචන දෙකක්. චිත්තානුපස්සනාවෙත් අධ්‍යත්ත බහිද්ධා කියලා තියෙනවා.
ධම්මානුපස්සනාවේ නෑ මේ අජ්ජත් බහිද්දා කියන පද දෙක මම දැන් දෙකටම ආධාර කරලා පැහැදිලි කරන්නම් ඊළා එකත් කියලා. එතකොට චිත්තානුපස්සනා වේදනාව නැත්නම් සිතට යන්න. සිත් මොනවාද? සිත් ලෝභ සිත්, දේශ සිත්, මෝහ සිත්, සරාග සිත්, විතරාග සිත් ආදී වශයෙන් එක එක සිත්. ඒ Tamanට පහළ වුණ හැඟීම් සදා පහළ වුණාම ඒ හැඟීම පිළිබඳ වැටහෙනවා නම් ඒකට ඉදිරියට නොයා යුතුයි කියලා තේරෙනවා නම් ඒක නිරෝධය බලන එක තමයි සිතානෝ බලනවායි කියලා කියන්නේ. ඒකෙත් තියෙනවා අර අජ්ජත් බහිද්දා කියන පදය. ඔන්න හොඳට මේක මතක තියාගන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත් තමන්ගේ බහිද්දා අනුංගා කියලා තමයි තියෙන්නේ. තමන්ගේ හිතවල අනුන්ගේ හිතවලයි. තමන්ගේ වේදනාව අනුන්ගේ වේදනාවයි. දැන් යන්න ගිරිමානන්ද සූත්‍රයට. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා කතමාචානන්ද අනත්ත් සංඥා. ඊට පස්සේ චක්කුං අනත්තා, රූපං අනත්තා, සද්දා සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, ජීවහා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා ධම්මා. ඉති ඉමේසු අජ්ජත්තික බාහිර ආයතනේසු අනිත්‍යානුපස්සේ විහෙරති. එතන අජ්ජත්තික බාහිර කියන්නේ අනුන්ගේ තමන්ගේ කියලා තියනවද? අජ්ජත්තික ඇහැ. බාහිර රූපය. අජ්ජත්තික කන, බාහිර ශබ්දය. අපි ළඟනේ එක තියෙන ආයතන අජ්ජත්තික බාහිර ආයතන 12ක් වෙන්නේ ඒකනේ අනාත්මව. දැන් මේ අජ්ජත්තික තමන්ගේ අනුන්ගේ කියලා ලිව්වහම මෙතන වැරදිලා තියෙන බව තේරෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? ප්‍රතිපත්තානේ වඩන්න බුදුහාමුදුරුවෝ කැලේට වඩනකොට හාමුදුරුවෝ දෙන්න දෙනෙක් කරන්න කියලා තියෙනවද? අනුන්ගේ බලන්න. මෙන්න මේවා තමයි මම කියන්නේ සිංහල පරිවර්තනයේදී සිදුවෙච්ච මම කල්පනා කරන්නේ මේ දෝෂයක් විදිහට. මොකද අරකයි මේකයි දෙකක් වෙන්න බෑනේ. එතන අජ්ජත්තික වහිද්‍යාව කියනවා රූපෙටයි ඇහැටයි රූපෙටයි. මෙතන අජ්ජත්තික කියනවා තමන්ගේ බාහිර අනුන්ගේ කියනවා. මේ හැම දෙයක්ම පරිවර්තනය කළේ එක පිරිසක් නෙමෙයිනේ එක එක්කෙනා විවිධ කොටස් සම්බෝනේ. නිසා ඒ කොටස් සම්බන්ධයෙන් දරුව අදහස් නෙමෙයි පෙන්වන්නේ. මේවයි මේ පවතිනා වූ මේ දුරදර්ශී නැති බව තමයි අපට මේ පාරේ යන්න බැරි වෙලා තියෙන්නේ කියන එක පැහැදිලි කරගන්නකො. ඒකයි මම කියන්නේ දෙකේම අජ්ජත්තික බහිද්ද පෙන්වන්නේ මේකේ අනුන්ගේ තමන්ගේ කියලා. හැබැයි අතන අධ්‍යාත්මික බහිද්ද පෙන්වන්නේ ඇස අධ්‍යාත්මික බාහිර හම්බන රූපේ බාහිර රූපයත් මේක සිතේ පහළ වෙන්නේ. එතකොට ඒ වුණාට ඒක බහිද්ද අජ්ජත් බහිද්ද ආයතන අනත්තානුපස්සී. ඒක තමන් ළඟනේ දෙකම තියෙන්නේ අජ්ජත් බහිද්ද කියන කාරණාව. අන්නේ අඩුපාඩුව මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. හැබැයි ඊළඟ එකට ගියාම තමයි ලෝකයා තේරුම් ගන්නේ දැනටත් ඔබ සතිපට්ඨානේ වඩමින් ඉන්නේ කියලා. දැන් ඔය කායේ වැරිනන්නේ වේදනාවට එන්න කියන්නේ. වේදනාව බැරිනන්නේ චිත්ත කියන්නේ. නමුත් ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද? උන් අහගන්න. විස්තර කරන්නේ නැහැ. ධම්මානුපස්සනාව පළවෙනි එක පෙන්වන්නේ නීවරණ අනුව බලන්න. නීවරණයක් හට ගන්නවා ඒක මගේ ළඟ තියෙනවා ඒකට අහු වෙන්න ඕන නැහැ කියලා ඒක කාමච්ඡන්ද ව්‍යාපාද තියෙනවනේ නීවරණ අනුව අනාත්ම බලන එක පබ්බයක් ධම්මානුපස්සනාවේ පබ්බ කියලා කොට වෙන කොටසක් තියෙන්නේ. දෙවෙනි එක රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය අනුව බලන එක. මේ ස්කන්ධ පංචකය අනුවනේ අපි අනිත් දුක්ඛ අනාත්ම බලයි. එතකොට එතන සතිය නැද්ද එහෙමනම්? ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාත්ම බලන එකත් ධම්මානුපස්සනාවක්. එතන ඊට පස්සේ ආයතන 6. ආයතන 6න් එන අරමුණු බලන එක. තව ටිකක් එහාට ගියාම බොජ්ජංග අනුව බලන එක. තව ටිකක් එහාට ගියාම චතුස්සත්‍ය. මේ එක එක පබ්බයක් හයම ඕනේ නැහැ. එතකොට ධම්මානුපස්සනාව අපි ඉගෙන ගත්ත වන ටික තියෙනවා. වෙනම ඉගෙන ගත්තේ නැති වුණාට. තිලකුණ වඩන්න පුළුවන් නම්. ස්කන්ධ පංචකයෙන් බලන්න පුළුවන් නම්. ආයතනයන්ගෙන් බලන්න පුළුවන් නම්. බොජ්ජංගෙන් බලන්න පුළුවන් නම්. චතුස්සත්යෙන් බලන්න පුළුවන් නම්. ඒකමනේ ධම්මානුපස්සනාව කියන්නේ. එතකොට මේ එකකින් ගන්න පුළුවන් නම් එහෙනම් ඒකයි සතර සතිපට්ඨානෙම එකක් කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකයට හුඟක් ගන්න බෑනේ. කාය වේදනා චිත්ත ධම්මයි ධම්ම පංච නීවරණයි කන්දයි ආයතනයි බොජ්ජංගයි චතුස්සත්‍යයි තේරම ගන්න බෑනේ. ස්කන්ධ පංචකේ හටගෙන නැතන එකක්. එකකින් වෙන්න ඕන මොකද්ද? වෙමින් තිබුණේ අවශේෂ නිරෝධය. දැන් වෙන්න ඕන මොකද්ද? නිර්වශේෂ නිරෝධය. ඒකටනේ සිහිය තියෙන්න ඕන. සතිපට්ඨානෙ වඩනවායි කියන්නේ.
අන්න ඒක තේරුම් ගන්න. සතිපට්ඨානේ සතිය වඩනවා කියන එකේ තේරුම සසරට බැඳෙන එක නවත්තලා අවසන් කරන එක. කෝකෙන් ගත්තා. එතකොට එහෙනම් මේ හතරම වඩන්න ඕනේ නැහැ. දැන් මම ඔය සාමාන්‍යයෙන් මේ මොකක්ද ඒකට කියන්නේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේත් ඔය කරුණු 11ම ඕන නැහැ. එකකින් දැනගත්තාම ඇති. අපට අනුගමනය කරන්න ඕන නම්. සේරම විස්තර තිබුණාට මේ සේරම කරන්න ඕන කියලා අපි කල්පනා කරන්නේ. ඔය පසුගිය දවසක ධර්ම දේශනාවක් කරමින් මම කිව්වා 1980 85 හොයන කාලේ මුල් කාලේ. අද මේ මට තේරෙන මට්ටමින් ප්‍රමාදය අප්‍රමාදය තේරලා තිබුණා නම් ඊට පස්සේ මම මොනම පොතක්වත් ආයේ කියවන්නේ නැහැ. මොකද මට අප්‍රමාද වෙන හැටි තේරෙනවා. එතකොට අප්‍රමාදව අමත පදන්නේ. අනිවාර්යයෙන්ම මේ විශාල පොත් ගොඩකට විශාල සූත්‍ර ගොඩකට යන්නේ නැතුව ඔබේ ස්කන්ධ පංචකය තුළ ප්‍රමාදය අප්‍රමාදය තේරුම් ගන්න. පමාද විහාරී අපමාද විහාරී. අපමාද විහාරී කියන එක තමයි වණ තේරෙන්නේ නැතුවම. එතකොට පව තුළ පින තුළ ධානය තුළ පමාද විහාරී. තේරුම් ගත්තාම එතනින් එහාට අපමාද විහාරී ආරම්භ වෙන්නේ. ඒක තමයි කරන්න තියෙන කාරණාව. අවුරුදු 45ක් පුරාම දේශනා කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රමාදය අප්‍රමාදය විතරයි. එහෙම නැත්නම් පාපයයි පාපයෙන් වෙන්නීමයි විතරයි. උන්වහන්සේ වදාළ පරිදි එවිට ස්කන්ධ පංචකය තුළ උපාදානයේ පාපයයි. උපාදානයෙන් වෙන්නීම කුසලයයි. පාපයෙන් වෙන්නීම කියන්නේ ඒකට. බත් කොච්චර සියුම්ද ලස්සනද කියලා. පොඩි දෙයක් තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ Tamanට තේරුම් ගත්ත, Taman වටහා ගත්ත දේ මොලොකේ තියෙන ඔක්කොම දේවල් උදව් කරගෙන උපමා වලින් පෙන්නලා තියෙනවා. උපමා ඔක්කොම ටික. අර එක විදිහකින් කියන්නේ නැතුව ලෝකේ තියෙන හැම දෙයක්ම ආශ්‍රයෙන් ගත්තාම මේ සිද්ධිය තමයි ගලපන්නේ. ප්‍රමාදය අප්‍රමාදී කියන වචන දෙකට. එහෙම නැත්නම් ඒ වගේ ඕනෑම වචන දෙකකට හෝ ගාථා දෙකකට. දැන් මම මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ධර්මදේශනා දෙකක් කරලා ආවේ අද මාධ්‍යවල රංගි ශ්‍රී ලංකා රූපවාහිනිය සහ ප්‍රඥායකේ පටිච්චසම්පාදයේ කලේ අරගේ කලේ අච්චෙන්ති කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ ගාථා දෙකක් තියෙනවා. එකක් දේව භාෂිත එකක් බුද්ධ භාෂිතය. සමාජයයි දේව භාෂිතේ බුද්ධ භාෂිතය කියලා හිතන් ඉන්නවා. එහෙනම් ඒගොල්ලෝ පුඤ්ඤානිකයි රාසුකාවහනි කියන හිර වෙලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුඤ්ඤානිකයි රාසුකාවහනි පෘථග්ජනයින්ට වළංගුයි. ආර්ය පුද්ගලයින්ට ලෝකාමි සංපදහි පජහේ සම්තිපෙක්ඛාති. නිවන අපේක්ෂා කරනවා නම් ස්කන්ධ පංචකයේ මම වගේ කොට අරන් විදින එක අතහරින්න, සංහාව අතහරින්න කියලා අර කියලා තියෙනවා. අනේ වගේ සිදුවෙන්න ඕන දේ තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරලා ඊට පස්සේ ඒ කටයුත්තේ දෙන්න තමයි තිබෙන්නේ. අන්න එහෙමයි කාරණා තිබෙන්නේ. හොඳයි ඉතින් ඒ නිසා මේ සතිපට්ඨානෙ මම විග්‍රහ කළේ එකයි මේ ධම්මානුපස්සනාව කරන ධම්මේ ධම්ම කියනවා ඒ වචන දෙක විතරක් නෙවෙයිනේ. ඒක ඔක්කොම ඇතුළත්. නීවරණයත් ඇතුළත්. පංච නීවරණ වල අනාත්මය බලන එක ASCII ස්කන්ධ පංචකයේ ඔස්සේ බලන එක. ආයතන හයෙන් එන අරමුණ ඔස්සේ බලන එක. සති ධම්ම විචේ වස්තු වජ්ජංග ඔස්සේ බලන එක. දුකට හේතුව දැනගෙන නැති උතන මාර්ගය ඔස්සේ බලන එක ඕන එකක් සති. ඒ වටේන සති කියන්නේ. ඒ සිහියෙන් ඉන්න ඕන කියන්නේ අර අනාත්මයට අර අතහැරෙන්නනේ. හුස්ම ඉහළ පහළ ගැනීමට සිහිය කියන්නේ නැහැ නේ. ඒකනේ මම කාලෙකට ඉස්සෙල්ලා කිව්වා ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම නෙවෙයි කියලා. ඔක කවුද විචනය කරලත් තිබුණේ? මේ තියෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේමයි ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම නෙවෙයි කියලා වදාරලා තිබෙන්නේ. මේ ඔක්කොම සතිනේ මේ කියපු කාරණා. එතකොට ඒක හුස්ම ඉහළ පහළ ගැනීමක්ද? මේ පංච නීවරණ අනුව බලනවා නම් හරි, කන්දයන් අනුව බලනවා නම් හරි, ආයතනයන් අනුව බලනවා හරි, බොජ්ජංග අනුව බලනවා නම් හරි, චතුස්සත්‍ය බලනවා නම් හරි, හුස්ම ගැනීමක්ද ඒක තියෙන්නේ. ඒ මොහොතට සසරට අහු නොවෙන්න සිහිය. අහු වෙන එක සිහිය නැතිකම ප්‍රමාදය. අන්නේ සිහියයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. හොඳයි ප්‍රශ්නාවලිය අවසන් වෙනවා. පැයක් ගත්තේ නැතුවට කමක් නැහැ. විනාඩි 40ක් ගිහින් තියෙන්නේ. අපි අද දවසෙත් මට හිතත් ධර්ම දේශනාව තව 4කට ලෑස්ති වෙන්නත් තියෙනවා. ලෑස්ති මම හිටියේ. නමුත් මේ කටයුත්ත කරනවා. මේක අහලක් තිබුණා මේ ලින්ක් එකට සම්බන්ධ වෙන්න බැරිද කියලා. මේ Zoom ඔස්සේ පිටරට කරන ඒවා නම් ලින්ක් එහෙන් අපට එවන්නේ ඒක දෙන්න බෑ. මේක නම් මම හිතන්නේ මගේ මේ WhatsApp අංකය වෙනම එකක්. ඒක නෙමෙයි මේකට අංකයක් ඇති. මේක මේ කරන අය පොඩි හාමුදුරුවෝ ඒගොල්ලන්ගෙන් අහපුවාම ඒගොල්ලෝ සම්බන්ධ වුණ කෙනෙකුට ඒකට සම්බන්ධ වුණාම කෙලින්ම මම පටන් ගන්නකොටම ඕගොල්ලෝ ගාව මේක ඔන් වෙනවා දැනෙනවා මම හිතන්නේ. එහෙම ක්‍රමයක් නේ තියෙන්නේ. තාක්ෂණය මගේ වැඩක් නෙමෙයි. මොකද මම අවුරුදු 67ක් ගිය කෙනෙක්. මට මේක අල්ලගන්න ඕනකමකුත් නැහැ අත්තම කියනවා නම්. ඒක තරුණ අය ලේසියෙන් ඉගෙන ගත්ත අයනේ. ඒගොල්ලෝ ඒක කරලා දෙයි මට තියෙන බණ ටික කියන්න. ඕක මහන්ති වෙන්න ඕන නැහැනේ ඕක පාඩම් කරගන්න. ඒ නිසා. හොඳයි එහෙනම් ඔන්න අපි අද දවසෙත් කතා කළා
එහෙනම් ඉතින් ඔය තෙරුවන් කියලා කියන්නේ මේ පන්සලේ තුම්පලක තියෙන එකක් නෙමෙයි හදවතට එන්න ඕන කාරණයක්. ඒ ආපුහම තමයි සැබෑ ආරි සත්‍ය තෙරුවන් බවට පත් වෙලා ඒ තෙරුවන් ඔබට දුකින් පිහිට වෙන්න සරණ වෙන්නේ. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණ ආගම්ම සබ්බ දුක්ඛා පමුංචති බුද්ධ වචනයක්. ඒ සරණ උතුම් ඒ සරණ සංසන්පිනවා ඒ සරණ යාමෙන් සියලු දුකින් මිදෙනවා. නමුත් අර පුංචි කාලයක විකින් තාම දුකින් මිදෙන්න තේරුණේවත් නැහැ නේ. එකයික වාචික සරණාගමනය මේක ප්‍රතිපත්තිම සරණාගමනය කියලා කියන්නේ. එහෙනම් ඔබගේ දැක්ම දියුණු කරගෙන දැනුම දියුණු කරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වෙන්නට අවශ්‍ය අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ඊළඟ දවසේ හමු වෙමු.